විරාමයෙන් අනතුරු ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක ජීවිතේට බොහෝ දේවල් කතා කරනකොට දරුවන් පිළිබඳව අපි විශේෂ අවධානයක් එකතු කරනවා නේද? මොකද හෙට ලෝකයේ වෙනුවෙන් මේ දරුවන් සූදානම් කරලා දෙන එක, ඒ වගේ මේ දරුවන්ට හොඳ අනාගතයක් සකසලා දෙන එක දෙමව්පියන් විදිහට වගේම වැඩිහිටියන් විදිහටම සමස්ත සමාජය ඇතුලේ තියෙන කාර්යයක් කියන කාර්යය මතක් කරන්නට ඕනේ. මෙහෙම වාරදෝරු කාර්යයක් කරගෙන යනකොට ඔය අතරතුරේදී සාමාන්‍ය හැසිරීම් වැඩුවට අපි දකින බොහෝ තැන්වලදී පුංචි දරුවන්ගේ විවිධ හැසිරීම් රටාවන් තියෙනවා. ඔය අතරතුරේදී වැඩිපුරම විශේෂ අවශ්‍යතාවයන් වලින් සපිරුණු පුංචි දරුවන් කොයිතරම් දුරට ආරක්ෂා වෙන්න ඕනද, පරිස්සම් වෙන්න ඕනේද, එය කොහොමද සමාජයත් එක්ක හුරු කරවන්නේ කියන කාරණය ඇතුලේ බොහෝ ගැටලුකාරී තත්ත්වයන් තියෙන තැන් අපි ඕනෑතරම් දැකලා තියෙනවා. සහ සිදුවීම් අපිට ඕනෑතරම් අනාවරණය වෙලා තියෙන තැන් ඕනෑතරම් තියෙනවා. අපි කතා කරමු මේ සම්බන්ධයෙන් කොහොමද වෛද්‍ය විද්‍යාත්මක පැතිකඩත් එක්ක මේ දරුවන්ව සමාජයට හුරු කරන්නේ, අපි මේ දරුවන්ට තවත් හොඳ ලෝකයක් සකසලා දෙන්නේ කොහොමද කියලා අද අපි ආදරණීය ජීවිතෙන් ඔබව දැනුවත් කරන්න සූදානම් ඉන්නවා. මේ පිළිබඳව කතා කරන්න අපි ආරාධනා කළා අප සමග සම්බන්ධ වෙන්නට කියලා වෛද්‍ය සුදත් දම්සිංහ වෛද්‍යතුමන්ට ආයුබෝවන් සුන්දර සුබදැසක්. ආයුබෝවන්. කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. කතා කරන්න සමාජය ඇතුලේ අද අපි කතා කළ යුතුම පිරිසක් සම්බන්ධයෙන්. ඒ නිසා පුංචි දරුවන් ගැන වැඩිපුරම හිතන්න ඕනේ වගේම විශේෂ අවශ්‍යතා පිළිබඳව, ඒ වගේම විශේෂ අවශ්‍යතාවයන් තියෙන දරුවන් පිළිබඳව ඇයි අපි ලොකු සැලකිල්ලක් මේ සමාජය ඇතුලේ අද වෙනකොට දකින්නට අවශ්‍ය වෙන්නේ? ඇත්තටම විශේෂ අවශ්‍යතා කියලා කියන්නේ සාමාන්‍ය ආකාරයට වර්ධනය නොවි වෙනත් විවිධ වූ වෙනස් ආකාරවලින් වර්ධනය වෙන දරුවන් පිළිබඳව. අප මෙහිදී බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ මොහොතේදී විශේෂ අවශ්‍යතා යන කුමක්දයි හඳුන්වා දෙන්න. නමුත් මා හිතනවා මේ වෙනකොට ඔබ ඒ පිළිබඳව යම් පමණකට දන්නවා ඇති කියලා. යම් විදිහකින් ඔබ ඉන්න පරිසරය තුළ විශේෂ අවශ්‍යතා දරුවෙක් සිටියොත් ඒ එක පැත්තක්. දරුවෙක් එවැනි දරුවන් සමාජයේ සිටීම. ඒ අනිත් පැත්ත තමයි ඔබට එවැනි දරුවෙකු සිටීම. ඒකෝට මේ අවස්ථා දෙක අහසට පොළොව වගේ අවස්ථා දෙකක්. මම එහෙම කියන්නේ දැන් මේ දරුවෙක් Tamanට ඉන්නවයි කිව්වහම ඒක දිහා බලන විදිහයි වෙනත් කෙනෙකුගේ දරුවෙකු දිහායි බලන විදිහයි අතර තියෙන පරතරය අපිට හිතා ගන්න බැරි තරම් බොහොම වෙනසක් තියෙනවා. ඒක තමයි බරපතලම ප්‍රශ්නේ වෙන්නේ. මොකද අපිට විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙකුගේ පළමු කාර්යභාරය විය යුත්තේ එම දරුවා සමාජගත කිරීම. එම දරුවා ස්වාධීන කිරීම. Tamanට තමන්ගේ දේවල් කරගෙන යන්න පුළුවන් වෙන්න හැකියාවක් ඒ දරුවා තුළ නිර්මාණය කිරීම. ඒ වගේම තමයි ඒ දරුවා මේ සමාජයට එකතු කරලා මේ සමාජයේ පුරවැසියෙක් විදිහට ඉදිරියට යාමට හැකි අවස්ථාව ලබා දීම. දැන් මෙතනදී මේ අම්මට තාත්තට පමණක් මේ කටයුත්ත කරන්න බෑ. ඒක තමයි මෙහි තියෙන පළමු වැදගත් කාරණේ වෙන්නේ. ඒ කියන්නේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක් ඉන්නකොට මේ අපේ පොදුමහත් සමාජයේටම විශාල කාර්යභාරයක් පැවරෙනවා මේ දරුවා නිවැරදි ආකාරයට සමාජගත කිරීමට. නමුත් අප දකින අවාසනාවන්තම ඛේදජනකම දේ වෙන්නේ ලංකාව වගේ පරිසරයන් තුල මෙවැනි ආත්මාර්ථකාමී ආකාරයෙන් හිතන බලන මිනිසුන් බොහෝ සිටින සමාජයක් තුල අපිට ඉතාමත්ම අමාරු වෙනවා මේ දරුවෙක් සමාජගත කරන්න. අපිට සමහර වෙලාවට අහන්න දකින්න දේවල් පිළිබඳව ඇත්තටම අපිට බලවත් ආකාරයේ කනගාටුවක් ඇති වෙනවා, කලකිරීමක් ඇති වෙනවා. අනිවාර්යයෙන්මයි තමයි අර සිදුවලා තියෙන තොරතුරුත් එක්ක බලනකොට අපිට දකින්න ලැබෙන, අහන්න ලැබෙන තොරතුරුත් එක්ක බලනකොට මේ අයව සමාජයෙන් එක් පැත්තකට කරලා තියන්න. සාමාන්‍ය පවුලක එහෙම දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවව සහ පවුලම පැත්තකින් තියලා තියන්න පුළුවන් වෙන විදිහට සහ ඒ විදිහට මනස හදාගෙන තියෙනවා මේ සමාජය. ඔව් ඇත්තටම ජයනි දැන් ওই තත්ත්වයේ කොයිතරම් බරපතලද කිව්වොත් සමහර වෙලාවට පාසල් පද්ධතිය තුල මේ දරුවව එකතු කරගන්නට විරුද්ධ වෙන අය අතර පාසල් වල අයත්, ඒ කියන්නේ ගුරු මහත්මීන්, විදුහල්පතිවරුන් පවා සමහර වෙලාවට පෙළ ගැසෙනවා මේ දරුවා පාසලෙන් එළවා දමන්න. ඒ වගේම අප අද්දක එකතු කරලා ආචාර කළ යුතු වෙනවා. ඉතාමත්ම හොඳින් දරුවන්ව පාසලට ගන්න ගුරු මහත්මීන්, විදුහල්පතිවරුන් අපාදර ඉන්නවා. නමුත් කලාතුරකින් බහුතරයක් අප දකින්නේ මේ දරුවව විශේෂ පාසලකට, විශේෂ ඒකකයකට තල්ලු කරලා තමන්ගේ අත හොදා ගැනීමේ ක්‍රියාදාමයක නිරත වෙන සමාජයක් තමයි අද අප අතර ඉන්නේ. ඒ විතරක් නෙමෙයි. දැන් මේ දරුවෙක් පෙර පාසලකට යවනවා හිතන්නේ මේ දරුවා සමාජගත කරන පළමු අවස්ථාව වෙන්නේ පෙර පාසලනේ. දැන් මේ පෙර පාසල තුලදී මේ දරුවාව ඉවත් කරේ නැත්නම් අපේ දරුවන්ව අරගෙන අපි යනවා කියන මට්ටමට ඉන්න දෙමව්පියෝ ඉන්නවා. මෙන්න මේක අතිශය බරපතලයි. දැන් අප දකින මේ සමාජානුයෝජනය ඇති කිරීම කොටස් දෙකක් තියෙනවා. ප්‍රාථමික සමාජානුයෝජනය සහ ද්විතීක සමාජානුයෝජනය. ප්‍රාථමික සමාජානුයෝජනය කියලා කියන්නේ ප්‍රයිමරි සෝෂලයිසේෂන්. ඒ කියලා කියන්නේ තමන්ගේ නිවසේ පරිසරය තුල දරුවා සමාජගත කරුණු ඉගෙන ගැනීම.
ද්විතීයික සමාජානුයෝජනය නැත්නම් සෙකන්ඩරි සෝෂලයිසේෂන් කියලා කියන්නේ පාසලෙන් පටන් අරගෙන සමාජ පද්ධතිය තුලින් මේ දේවල් ඉගෙන ගැනීම. දැන් මේ ප්‍රාථමික එක අම්මලා තාත්තලා පුළුවන් විදිහට ගෙදර ඇතුලේ දරුවව කොන් කරන්නේ නැතුව දරුවත් එක්ක එකතු වෙලා මේවා කියලා දෙන්න හදනවා. නමුත් ද්විතීයික එකේදී මේ දරුවට පළමු අවස්ථාවේදීම මේ දරුවව ප්‍රතික්ෂේප වෙනවා. මේක අතිශය බරපතල දෙයක්. මොකද දරුවෙකු යමක් ඉගෙන ගන්නේ සමාජය තුලින්. ඉතින් සමාජයේ අනිත් දරුවන් සමග විශේෂින්ම කණ්ඩායම් දෙකක් සිටිනවා. එකක් තමයි සම වයසේ දරුවන්. සම වයසේ තමන්ගේ පන්ති යහළු යෙහෙලියන් සමග එකතුව සිටීම හරහා යම් යම් දේවල් ඉගෙන ගැනීම. හොඳ නරක. දෙවෙනි එක තමයි ගුරු මහත්ම මහත්මින් ආදී තමන්ට වඩා වැඩිහිටි අයගෙන් හොඳ නරක ඉගෙන ගැනීම. දැන් මෙතකොට මේ ගැන කතා කරනකොට මේක නරඹන ඔබට සමහර විට මේකට කිලින්ම සම්බන්ධ වෙලා ඉන්න ගුරු මහත්ම මහත්මින් හරි වැඩිහිටියන් හරි ඉන්නවා නම් සමහර විට හිතනවා ඇති ડોක්ටර් ඔය කියන විදිහට ඔය දේ කරන්න අපට අමාරුයි. අපිට සම්පත් නැහැ. අපේ පන්තියක ළමයි 30ක් 35ක් සමහර විට 40ක් 45ක් ඉන්නවා. එහෙම පන්තියක කොහොමද මෙහෙම දරුවෙක්ව බලාගන්නේ කියලා. මේක තමයි අභියෝගය කියන්නේ. ඔබට ලෙහෙසි දේ පමණක් කරමින් පාසල තුල ළමයින් හැසිරවීම කරනවා නම් එතන අභියෝගයක් නැහැනේ. ඒ ළමයි කොහොමත් ඉගෙන ගන්නවා. ඒ ළමයින්ට පුංචි තල්ලුවක් දුන්නාම ඒ ළමයි ඉගෙනගෙන යනවා. නමුත් මේවැනි දරුවන්ව සමාජගත කිරීම තමයි වැදගත් වෙන්නේ. මේ ළඟදිත් ඇත්තටම ජයනි මට දෙමව්පියක් කතා කරලා කිව්වා මේ දරුවව ඒ පන්තියම තියන්න කියනවා කියලා. ඒ කියන්නේ පන්තියෙන් ඉහළට දාන්නේ නැතුව. ඉතින් මා කිව්වා දැන් දරුවෙකුගේ පළමු දේ මොකද්ද පාසලකින් ලැබෙන්න ඕන? හුඟක් අය හිතාගෙන ඉන්න අපේ පරිසරයේ ඉන්න අපේ සමාජයේ ඉන්න බොහෝ අය හිතන් ඉන්නේ පාසලෙන් ලැබෙන්නේ අධ්‍යාපනය විධිමත් අධ්‍යාපනය කියලා. නෑ ඒක නෙමෙයි ඇත්තටම පාසලේ පළමු කාර්යය වෙන්නේ සමාජගත කිරීම. දරුවෙකුට හොඳ නරක කියලා දීම. ඒ දෙවෙනි කාරණේ තමයි අධ්‍යාපනය වෙන්නේ. අධ්‍යාපනයක් අවශ්‍ය වෙනවා. නමුත් පළමු කාරණේ ඉෂ්ට වෙන්නේ නැතුව දෙවෙනි කාරණේ ඉෂ්ට වෙලා වැඩක් නැහැ. ඉතින් අපි විශේෂ අවශ්‍යතාව තියෙන දරුවෙකුගේ පළමු කාරණේ විදිහට දකින්නේ පාසලෙන් අපිට ලැබිය යුතු පළමු කාරණේ. ඒ කියන්නේ දරුවා සමාජගත කිරීම. සම වයසේ දරුවන් සමග ඉඳලා ඒ දරුවන් හැසිරෙන ආකාරය මේ දරුවා බලලා එහෙම ඉගෙන ගැනීම. මොකද විශේෂ අවශ්‍යතාව තියෙන දරුවෙක් Tamanට වඩා දුර්වල ළමයි සමග හිටියාම එයා ඉගෙන ගන්න ඒ දේවල්. ඒක නිසා අපි හිතනවා Tamanට වඩා දක්ෂ නැත්නම් Tamanට වඩා හොඳ සමාජ හැකියාව තියෙන අය සමග හිටියාම ඒ දරුවට පුළුවන් වෙනවා හොඳ දේවල් ඉගෙන ගන්න. මෙන්න මේක තමයි අප පාසල් අධ්‍යාපනය තුලින් ඒ වගේම සමාජය තුලිනුත් අප බලාපොරොත්තු වෙන්නේ. අනිවාර්යයෙන් සමාජය තුලින් මේ සියල්ල බලාපොරොත්තු වෙනකොට දැන් පාසල ඇතුලේ දරුවා ඒ විදිහට බොහෝ දේවල් ඉගෙනගෙන ජීවිතේ ඉස්සරහට යන්නට ඕන කියන කාරණේ ඔබතුමන් සඳහන් කරනවා. එනිසා වෛද්‍යතුමනි දැන් අපි දැන් සඳහන් කරමු දැන් ඔබ කිව්වා මුලින්ම පාර්ශව දෙකක් ඉන්නවා. එක් පාර්ශවයක් දරුවෙක් ඉන්න පාර්ශවය සහ දරුවෙක් ඇසුරු කරන්නට ලැබෙන පාර්ශවය කියන කාරණේ. එතකොට දෙමව්පියන් මේ හැම දෙයක්ම තේරුම් අරගෙන දරුවව ලස්සනකට අනාගතය වෙනුවෙන් සකසන්නට ඕනේ. ඒ නිසා අපි සඳහන් කරමු දෙමව්පියන් විසින් මොන වගේ දේවල්ද විශේෂයෙන්ම මේ වගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් ඉන්න තැනකදී සපුරන්නට ඕන කරන්නේ. ඔව් තමන්ගේ දරුවාට විශේෂ අවශ්‍යතාවක් තිබෙනවා නම් පළමු දේ වන්නේ ඒ සඳහා රෝග විනිශ්චයක් ලබා ගැනීම. රෝග විනිශ්චය අවශ්‍ය වෙනවා. දරුවාට තිබෙන්නේ අහවල් රෝග, ඔටිසම්ද, ඩවුන්ගේ සහසාධකයේද, මස්තිෂ්ක ආඝාතයේද, ඒ වගේ කුමක්ද තියෙන්නේ රෝගය, අධ්‍යාපනික ගැටලුවක්ද මොකක්ද කියලා හඳුනා ගැනීම. ඒක තමයි රෝග විනිශ්චය. දෙවෙනි කාරණය වෙන්නේ දරුවා තක්සේරු කරන්නට ඕනේ. එම රෝගය තුල දරුවාගේ සිටින සැබෑ තැන, දරුවාගේ ගැටලුකාරී තත්ත්වයන් වල ලැයිස්තුව මොන ගැටලුද තියෙන්නේ. රෝග විනිශ්චයෙන් ඒක ලැබෙන්නේ නැහැ. ඒ නිසා තක්සේරුවක් කරන්නට ඕන. තුන්වෙනුව ඊට පස්සේ දරුවා සඳහා යම්කිසි දෙයක් සිදු කරන්නට ඕන. අපි ඒකට කියනවා චිකිත්සාව කියලා. ඒතකොට තුන්වෙනි කාරණේ චිකිත්සාව. ඒ සැලසුමක් සහිතව කරන්නට ඕන. ඒ සැලසුමට අමතරව දෙමව්පියන් ඒ සඳහා පුහුණු වෙන්නට ඕන. ලංකාවේ කිසිම චිකිත්සක ආයතනයක පූර්ණ කාලීන චිකිත්සාවක් සතිය දවස් 5 හෝ 6 ලබා දීමේ හැකියාවක් ඉතාමත් අඩුයි. ඉතින් ඒක නිසා මා හිතනවා දෙමව්පියන් පුහුණු වීම ඉතා වැදගත් වෙනවා. දියුණු රටවල් වල දවසකට පැය 6ක් පැය 8ක් චිකිත්සාව ලබා දෙන අවස්ථාවන් තියෙනවා දරුවාගේ ප්‍රශ්නේ හැටියට. ඒ නිසා එවැනි අවස්ථාවල දරුවාට චිකිත්සාව ලබා දීම සඳහා දෙමව්පියන් පුහුණු වීම ඉතා වැදගත් වෙනවා. එතකොට රෝග විනිශ්චය, තක්සේරුව, සැලසුම, පුහුණුව සහ චිකිත්සාව කියන කරුණු පහම එකසේ වැදගත් වෙනවා විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක් සඳහා. ඔව් එහෙම වැදගත් වෙනකොට ඒ සියල්ල ගැන අවධානය යොමු කරමින් දරුවා සැකසීම තමයි අපි හැමදාම උත්සාහ කරන්නේ. ඒ නිසා අපි සමාජ සමාජයටත් පණිවිඩයක් දෙන්නට ඕනේ. මෙහෙම දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවට කොහොමද උදව්වක් කරන්නේ? කොහොමද ඒ දරුවා පිළිබඳව හිතන්නේ? සහ දකින්න ඕනේ කියන කාරණේ සම්බන්ධයෙන්. ඔව් ඇත්තටම ජයනි දැන් මේක ගැන කතා කරනකොට අපි ඇත්තටම උදේ නැගිටින්නේ පන්සිල් අරගෙන රැට නිදාගන්නේ පිරිත් අහලා මේ බෞද්ධයෝ. ඊට අමතරව කතෝලික මුස්ලිම් වැනි ආගමිකයොත් ඔවුන්ගේ දහම අදහනවා.
දැන් මෙහෙම අදහලා මෙහෙම කරාට මේක අපි ඇත්තටම මේ මහ පොළොවේ ක්‍රියාත්මක කරනවද? අප දැක්කා පහුගිය දවස්වල කුලියාපිටිය ප්‍රදේශයේ දැන් වසර කිහිපයකට පෙර එක්තරා රෝගී තත්ත්වයක් තිබුණ මවකගේ දරුවෙක් ආවයි කියලා දෙමව්පියන් පෝස්ටර් අල්ලගෙන පාරයි ඉඳලා ළමයාව එලවන්න හැදුවා. දැන් මේකද අපිට අපේ ආගම තුලින් කියලා දෙන්නේ. අනිවාර්යෙන් නමට විතරද මනුස්සකම තියෙන්නේ කියලා හිතන දැන් තියෙනවා හරියටම නේද? ඇත්තටම අපි හරි දේ කරනවද? අපි කරන දේ ඇත්තටම මේ මහ පොළොවේ අපි ක්‍රියාත්මක කරනවද? මෙතෙන්දී ඒකේ අනිත් පැත්ත තමයි ඔබට පුළුවන් නම් හොඳ දේ කරන්න ඔබේ දරුවන්ට පෙනෙන්න. ඒ දරුවොත් හොඳ දේ කරයි. ඒ වගේම මේ දරුවන්ට කියන්න මේ මනුස්සකම කියලා දෙන හොඳ අවස්ථාවක් තමයි මේක කියලා. යම් කිසි කෙනෙකුට උදව්වක් වෙන්න අවශ්‍ය වෙලා තියෙනවා. මේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙකුට. එතකොට පන්තියේ ඔයා තරම්ම දක්ෂ නොවන, ඔයා තරම්ම හැකියාවක් නැති විශේෂ අවශ්‍යතා දරුවෙක් ඉන්නවා. ඒ දරුවා දඟලනවා වෙන්න පුළුවන්. ඒ දරුවාට තමන්ගේ දේවල් කරගන්න තේරෙන්නේ නැතිව වෙන්න පුළුවන්. ඒ දරුවට ඒ පන්තියේ ඉන්න තව දරුවෙකුගෙන් උදව්වක් ලැබෙනවා නම් ඒක නේද අපි මේ මිනිස් සමාජය තුලින් බලාපොරොත්තු වෙන දේ. තව මිනිසෙකුට උදව් කිරීම. මේ අධ්‍යාපනය ලැබලා ලොකු විභාග පාස් කරලා ලොකු රස්සාවල් කරලා ගෙවල් දොරවල් අරගෙන වාහන අරගෙන ජීවත් වෙන එකද අපේ ජීවිතය කියන්නේ. අපේ ජීවිතය කියලා කියන්නේ අපි තව කෙනෙකුට අඩුම ගානේ උදව්වක් කරන්න පුළුවන් මානසිකත්වය අප තුළ තියෙන්නට ඕන. ඉතින් ඒක ඔබට ඔබේ දරුවට උගන්වන්නට පුළුවන් අවස්ථාවක් පන්තියේ විශේෂ අවශ්‍යතා දරුවෙක් ඉන්නකොට නිර්මාණය වෙනවා. ඇයි ඒ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න නැත්තේ? කියන්නේ දරුවට උදව් කරන්න කියලා. නමුත් ඇත්තටම ජයනි අද තියෙන තත්ත්වය තමයි ළමයා ගෙදර ආවට පස්සේ තමන්ගේ තියෙන පැන්සල් පෙට්ටියේ පැන්සල නැති වුණාම අම්මා අහනවා පැන්සලකෝ. ඒක මම යාළුවෙකුට දුන්නා කිව්වම මීට පස්සේ දෙන්නේ නැහැ කවදාවත් තමන්ගේ බඩු. එහෙම කියන දෙමව්පියෝ ඉන්න රටක කොහොමද ජයනි අපි මේ විශේෂ අවශ්‍යතා ගැන කතා කරන්නේ? ඇත්තට මේක මහා පුදුමාකාර විදිහේ අපි කියන ගැටලුකාරී තත්ත්වයක්. මෙහෙම ගැටලුකාරී තත්ත්වයක් උදා වෙනකොට දැන් මේ පසුගිය දවසකදී දැක්ක සිදුවීමක් එක්ක මට මතක් වුණා මේ කතාව එකතු කරගන්න. මේ බොහොම ලස්සන දැරියක්. හැබැයි විශේෂ අවශ්‍යතා සපුරන්නට අවශ්‍ය කරන දැරියක්. සහ අවධානය යොමු කරන්නට ඕන අවශ්‍ය කරන ආදරණීය දුවෙක්. ඒ නිසා ඒ දුව මේ බොහොම ලස්සනට Tamanගේ වැඩ කටයුතුට එදිනදා වැඩ කටයුතුට පුරුදු වෙලා තියෙනවා. Taman කැමති විදිහට නැටුමක් කරන්න, ඒත් එක්කම ගීත ගයන්න වෙන්න මේ වගේ පුදුම හැකියාවන් තියෙන දරුවෝ අපිට මොන ගැහෙනවා. ඒ නිසා මේ දියණිය මට මතක් වෙච්ච වෙලාවේ ඇය කියනවා ඇගේ අම්මට තාත්තටලු වැඩිපුරම ආදරය කරන්නේ. ඒ තරම් දෙයක් අර විශේෂ අවශ්‍යතාවයක් තියෙන දරුවෙකුගෙන් ලබා ගැනීම කියන්නේම අපි වටිනාකමක් නේද? ඔව් ඇත්තටම මේ විශේෂ අවශ්‍යතා තියෙන දෙමව්පියන් කොයිතරම් කැප වෙනවද? මා හිතනවා මේ සාමාන්‍යයෙන් බටහිර රටවල් වල කියලා කියන්නේ අපේ රටේ කියන්නේ මෙහෙම පවුලක් ආවහම ළමයෙක් ඉන්නකොට පව්කාරයෝ කියලා. පවට ඉපදිලා තියෙන පූර්ව කර්මය තමයි ඔය පරිසම් දීලා තියෙන්නේ. පව් කරලා ගියාත්. දැන් මේක තමයි අපේ සමාජෙ ගත කරලා තියෙන්නේ මන් දන්නේ. කොටු කරලා තියෙන එච්චර. ඔව්. නමුත් පිට රටවල් වල වෙන ක්‍රමවලින් මේකට හඳුන්වනවා. ඒකට කියන්නේ blessed child කියලා. blessed family. ආශිර්වාදලත් දරුවෙක් ආශිර්වාදලත් පවුලක්. ඒ දෙක අතර සංකල්පමය වශයෙන් කොයිතරම් වෙනසක් තියෙනවද? ඉතින් අපි හදන්නේ මේ දරුවන් දිහා බලලා කම්මුලට අත තියලා අයියෝ මේ දරුවගේ හැටි මොන තරම් පවුලම ඉවරයි පවුලම විනාශයි කියන අපි අපේ අත කම්මුලට යනවනේ. දැන් ඒක තමයි අපේ රටේ විදිය. අපි අත දිගු කරන්නේ නැහනේ. දිගු කරලා ඒගොල්ලන්ව ගන්න. ඉතින් ඒක තමයි මං හිතන්නේ මේ වැඩසටහන බලන වැඩිහිටියෝ අද ඉඳලවත් පුරුදු වුණොත් එහෙම අඩුම ගානේ එවැනි කෙනෙකුට උදව් කරන්න තමන්ගේ දරුවව පුහුණු කරන්න. ඒක තමයි මම හිතන්නේ අපි මේ වැඩසටහනේ ඇත්තටම අර්ථය ඉෂ්ට වුණා කියලා අපි හිතන්නේ. ඒක නිසා මේ වැඩසටහන බලලා මෙතනින් නැගිටින ඔබට පුළුවන් නම් හිතාගෙන නැගිටින්න. ඊට පස්සේ මම කවදාවත් එහෙම කරන්නේ නැහැ. මට පුළුවන් උපරිම මං අත දිගු කරනවා. මට ඇත්තටම ජීවිතේ සතුටක් දැනෙන්නේ කවදා හරි වයසට ගියාම මම හොදක් කරා කියලා දැනෙන්නේ. මගේ දරුවන්ට හරි දේ කියලා දුන්නා කියලා දැනෙන්නේ. එහෙම දෙයක් කරොත් විතරයි. ඉතින් ඒක නිසා මං හිතන්නේ අපි මේ අර කැලෙන්ඩර් බෞද්ධයෝ වෙලා පොය දවසට පන්සල් ගිහිල්ලා කැලෙන්ඩරේ පොය දැම්මම පන්සල් යනවා. එහෙම නෙමෙයිනේ බෞද්ධකම හෝ තමන්ගේ ආගමික තත්වයේ තියෙන තුල තමන්ගේ හිත තුලනේ. ඒක සදාකල් තියෙන්නට ඕන දෙයක් නේ. ඉතින් අපේ දරුවන්ට මේක කියලා දෙන්න එපා. මෙන්න මේ සංකල්පමය වෙනස, මේ හැරවුම් ලක්ෂ්‍ය ඔබේ ජීවිතේ ඇති කරගන්න පුළුවන්. මං හිතන්නේ අපේ වැඩසටහන සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකයි. අනිවාර්යයෙන්ම දැන් දරුවා කාලේ එහෙම නැත්නම් ඔය ළමා කාලේ
කාලය තුල ඉන්නකොට මේ විශේෂ අවශ්‍යතා සපුරන දුව දරුවන් සම්බන්ධයෙන් දෙමව්පියන් පවා වැඩි අවශ්‍යතාවයක් අවධානය යොමු කරන අවස්ථා තියෙනවා. හැබැයි අපි දකිනවා වෛද්‍යතුමනි හුඟක් තැන්වලදී වයස අවුරුදු 15ක් 16ක් 17ක් වගේත් ගිහිල්ලා එතනින් එහාට යනකොට සමාජයේ කියන බොහෝ අපසාරිය ඇතුළට විවෘත වෙනකොට අපි දකිනවා ටිකක් ගිලිහෙන අවස්ථාවන් තියෙනවා. දරුවට මොකද එතනින් වෙන්නේ එහා පැත්තට මොන වගේ කාලයක් එයිද කියන ගැටලුව ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි ඒ ගැනත් කතා කරමු. ඔව් ඇත්තටම මා දන්න ආකාරයට ලංකාවේ නීතිමය තත්වයක් තිබෙනවා විශේෂ අවශ්‍යතා තියෙන අයට 100ට ප්‍රමාණයක් රැකියාව ලබා දෙන්න ඕන කියලා. මා වැරදි නම් ඒක නිවැරදි කරන්න. ඒක තමයි මම දන්න තරමින් දෙන්නේ. නමුත් අපේ රටේ ආයතනවල කීයෙන් කීයද මේ විශේෂ අවශ්‍යතා තියෙන ආබාධිත හෝ එවැනි වචනේ වැරදි. නමුත් ඒ අයව ගන්න රැකියාවකට. ඉතින් මේක මේ පුහුණු කිරීම. දැන් අපේ රටේ විශ්වවිද්‍යාලවල කොයිතරම් විවෘත කරලා තියෙනවද ඔටිසම් ළමයි ගන්න? කොයි විශ්වවිද්‍යාලයද කැමති ඔටිසම් ළමයෙකුට උපාධියක් ලබා දෙන්න? පිට රටවල් වල එහෙම නැහැ. ලොකු විශ්වවිද්‍යාල තියෙන අපේ වගේ අපිට වඩා විශාල විශ්වවිද්‍යාල තියෙන ලෝක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල මේ දරුවන්ට අවස්ථා තියෙනවා. ඔබ අන්තර්ජාලය පරීක්ෂා කරලා බලන්න. කොයිතරම් අවස්ථාවල් තියෙනවද? අපේ රටේ කොයි විශ්වවිද්‍යාලද ඔටිසම් ළමයෙක් අරගෙන ඒ ළමයාට උපාධියක් දෙන්න පුළුවන් මට්ටමකට සකස් කරන්න ලෑස්ති වෙන්නේ? එහෙම ළමයි හිටියා. ඉතින් ඒකයි ඇත්ත. ද්විතීක අධ්‍යාපනය, තෘතීක අධ්‍යාපනය ලබා දීම සඳහා විශේෂයෙන්ම තෘතීක අධ්‍යාපනය ලබා දීම සඳහා අපේ රටේ කිසිම මා හැම බය නැතුව කියන කිසිම දෙයක් නෑ මේ විශේෂයෙන්ම ඔටිසම් වගේ දරුවන්ට. ඉතින් ඒක අපේ රටේ වැරැද්දක්, ලොකු වැරැද්දක්. ඉතින් මේක අහනකොට සමහරවිට ඒකට සම්බන්ධයට තරහයයි දන්නේ නෑ. නමුත් ඒකට කරන්න දෙයක් නෑ. ඇත්ත ඒකයි. අපේ රටේ එහෙම දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මම හිතනවා අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. අපේ අධ්‍යාපන කරවන්නන් මේ පිළිබඳව අවධානය යොමු කරලා සමහර ආබාධ තියෙන දරුවන් අතක් නැත්තම් ඇහැක් ඇස් නැත්තම් ඇස් පේන්නේ නැත්තම් එවැනි අයව ගන්න අවස්ථාවක් තිබෙනවා. නමුත් මානසික වශයෙන් යම් ව්‍යාකූලතාවයක් තියෙන කෙනෙක් අරගෙන බය නැතුව අභියෝගාත්මකව එවැනි කෙනෙක් අරගෙන එවැනි කෙනෙක් පුහුණු කරන්න කවුද ලෑස්ති වෙන්නේ? විශ්වවිද්‍යාලවල එහෙම නැහැ. ඉතින් ඒක තමයි අපේ රටේ තියෙන තත්ත්වය. ඒක තමයි ජයනි මම කියන්නේ. දැන් ඔබ අර කිව් ප්‍රශ්නේ අවුරුදු පාසල් අධ්‍යාපනයේ අවුරුදු 13ක් ඉවුණාට පස්සේ මේ ළමයින්ට මොකද වෙන්නේ? මොකද්ද වෙන්නේ කියලා. අනේ අම්මා තාත්තා මේ ළඟදී එක අම්මා කෙනෙක් මට කතා කරා වයස අවුරුදු 69ක් විතර වෙනවා අම්මට. ඒ අම්මා කිව්වා කුරුණෑගල ප්‍රදේශයේ එයාගේ දුව අවුරුදු 40 ගාණක් වෙනවා. ඔටිසම් රෝගයෙන් පෙළෙනවා. ඒතකොට දැන්ට අවුරුදු 40කට එහා පැත්තේ ඔටිසම් පිළිබඳව ලංකාව ගැන හිතන්නකො. මා ඔටිසම් ගැන වැඩ කරන්න ගත්තේ 2003 අවුරුද්දේ. ඒතකොට දැන්ට අවුරුදු 20ක් විතර ආසන්න වුණා. එතකොට ඊටත් තව 20කට එහා පැත්තේ හිතන්නකො ලංකාවේ නැහැ. ඉතින් මේ අම්මා ශ්‍රේෂ්ඨ කාන්තාවක්. ඇයට පුළුවන් වෙලා තියෙනවා මේ දියණියව කොහොම හරි හදාගන්න යම් මට්ටමකට. දැන් එයා මගෙන් අහන ප්‍රශ්නේ මේකයි. ඕක නෙමෙයි අහන්නේ. දැන් මගේ වයස අවුරුදු 69යි. තව අවුරුදු 10ක් මට ජීවත් වෙයිද කියන්නේ මම දන්නේ නැහැ. ඊට පස්සේ මගේ දුවට මොකද වෙන්නේ? මගේ දුවත් මාත් එක්කම මගේ වලට පයින්න ඕනද? ඉතින් අපි සමාජයක් විදිහට අපි කොතනද ඉන්නේ? අපි මහා ලොකුවට දේවල් ගැන කතා කරනවා. අපි මහා ලොකුවට කරනවා කියලා අපි ආත්මාභිමානය තියෙනවා. අවුරුදු 2500ක අභිමානය ගැන අපි කතා කරනවා. අපිට මේ ඔක්කොම ලොකු කතන්දර තියෙනවා. නමුත් මේ පුංචි දේ කරන්න අපේ රටේ කවුද ඉදිරිපත් වෙන්නේ? මොන දේශපාලනඥයද? මොන බලධාරියද? මොන නිලධාරියද ඉදිරිපත් වෙන්නේ? කවුරුවත් නැහැ. දැන් මෙහෙම ළමයි කොච්චර ඉන්නවද අපේ රටේ? කවුරුත් බලන්නේ නැතුව. ඔබ ළඟට ඕනෑ තරම් මෙහෙම දරුවන් පැමිණෙනවා ඇති සහ සායන සඳහා උපදෙස් ලබා ගන්න බොහෝමයක්. ඒ නිසා අපි සඳහන් කරමුකෝ මොන වගේ අත්දැකීම්ද ඒ අතරතුරේ තියෙන විශේෂයෙන්ම සංවේදී වුණු අවස්ථා තියෙනවද? ඒ තරමට මේ ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වය. ඔව් ඇත්තටම ජයනි මේක හරිම අර ඇඬෙන කතාවක්. මේක මේ ප්‍රශ්නේදී මේ ප්‍රශ්නේ ඇත්ත බර තේරෙනවා නම් අර මම කියපු කතාවේ අවුරුදු 69ක අම්මගේ කඳුළු ඔබට දැනෙනවා නම් ඒ අම්මා කොයි විදිහට වේදනාවෙන්ද කතා කරන්නේ? මේක ප්‍රායෝගික දෙයක්නේ. මෙවැනි අම්මලා තාත්තලා ලංකාවේ මම දන්නවා එක් කට්ටියක් ඉන්න හෝමාගම ඇයගේ සැමියා මිය ගිහිල්ලා දරුවාට ඔටිසම් දරුවා අවුරුදු 21ක් වෙනවා. ඇය වෙනම ආයතනයක් පවත්වාගෙන යනවා පාදුක්ක ප්‍රදේශයේ. මට දවසක් කතා කරලා කිව්වා ડોක්ටර් පුළුවන් නම් ඇවිල්ලා අපේ ළමයි ටික බලලා යන්න. මං කිව්වා මේ කොවිඩ් කාලේ මට කතා කරේ මං කිව්වා මම එන්නම් කියලා. ඇත්තටම මම ගියයි කියලා සියල්ල හරියන්නේ නැහැ. නමුත් මේ ඒ අම්මා ඒ ළමයා වෙනුවෙන් ආයතනයක් පටන් අරගෙන එයා මැරුණට පස්සේ කොහොමද මේ ඒ අම්මට හැකියාවක් තිබුණානේ ඒක කරන්න. එහෙම බැරි අම්මලා, එහෙම බැරි තාත්තලා ඉන්නවා. අපි මේ සමාජයේ මිනිස්සු විදියට අපි කාලා බීලා හම්බ කරලා ජීවත් වෙලා ළමයි ලොකු කරලා අපි මැරිලා යනවා. අපි අපේ කටයුත්ත හරි කියලා බොහොම සතුටෙන් අපි මේ ලෝකෙන් නික්ම යනවා. නමුත් ඔබේ වගකීම් ඉෂ්ට කරලා නැහැ මේ සමාජයට. ඒ සමාජයේ තියෙන විය යුතු එක වගකීමක් ඔබ අතින් ඉෂ්ට වෙලා නැහැ. ඉතින් ඒ වගකීම අදවත් තේරුම් ගන්න. එහෙම දෙයක් තියෙනවා. ඔබට පුළුවන් නම් පුංචි හරි දෙයක් කරන්න මේ මිනිසුන් වෙනුවෙන්. ඒ වගේම දේශපාලනඥයට මා විවෘතව කියනවා. ඔබ මේ
බල අධිකාරියක හිර වෙලා ඉන්න ඔබ කරුණාකරලා දැස් විවර කරලා බලන්න මේ දරුවෝ කෙරෙහි. මේ දරුවන්ට ඔබගෙන් ඉෂ්ට විය යුතු කාර්යයක් තිබෙනවා. ඔබටයි තීරණය කරන්න පුළුවන්. යම් යම් නීති නිර්මාණය කරන්න පුළුවන් ඔබට. මට බෑ නීති හදන්න. ඔබට පුළුවන් නීති හදන්න. මට නීති හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක බොහොම දුර බැහැර ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඉල්ලා සිටලා ඒක බොහොම ලොකු කතන්දරයක්. නමුත් දේශපාලනඥයෙක් ඒක ඉතාම ලේසියෙන් කරන්න පුළුවන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හරහා. ඒ අලුත් නීති හදලා මේ අය රැකබලා ගන්න නීති පද්ධතියක්. අපි කියනවා සමාජ සුබ සාධන පද්ධතිය අපේ රටේ තියෙනවද? අර මාසෙකට සැරයක් පින්පඩියක් දෙන එක ඇරෙන්න මොනවද තියෙන්නේ? මේ හැමෝම ජීවත් වෙන්නට ඕනේ සමාජය ඇතුලේ බොහොම නිරෝගීත්වයෙන් ඒ වගේම ඒ අයගේ අයිතීන් සුරකින්න ගමන් ජීවත් වෙන්න ඕනේ කියන කාරණේ තමයි වෛද්‍යතුමා සඳහන් කරන්නේ. ඒ නිසා එහෙම දරුවෙක් ඉන්න නිවසක් වෙන්න පුළුවන්. එහෙම දරුවෙක් ඉන්න නිවසක අහල පහල ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ මිතුරෙකුට එහෙම දරුවෙක් ඉන්නව වෙන්න පුළුවන්. කොහොම වුණත් සමස්ත ලෝකේ පුරාම සමස්ත සමාජය පුරාම මෙහෙම ඉන්න දරුවන්ව පරිස්සම් කරලා රැක බලා ගන්න පුළුවන් නම් එයාට හොඳ අනාගතයක් විවර කරලා දෙන්න පුළුවන් නම් ඒක තමයි ඔබේ වගකීම කියන කාරණේ මතක් කරන්නට ඕනේ. එනිසා අවසාන වශයෙන් අපි සඳහන් කරමු මේ හැමෝටම සමස්ත සමාජයට පණිවිඩයක් ලබා දෙන ගමන් මේ විශේෂ අවශ්‍යතාවයන් තියෙන දරුවෝ කියලා අපිට හිතන්න පුළුවන් නම් සහ එයාට බොහොම වැදගත් වෙන විදිහට අපි කතා කරමු කුංචි වෙලාවක්. ඔව් ඇත්තටම කාරණා කණ්ඩායම් දෙකක් ගැන මා කිව්ව එකක් තමයි එවැනි දරුවන් සින්න දෙමව්පියන්. අනිත් කණ්ඩායම එහෙම දරුවන් නැති නමුත් එවැනි දරුවන් තමන්ගේ සමාජයේ ඉන්නවයි කියලා දන්න දෙමව්පියන්. එතකොට දැන් මේ කණ්ඩායම් දෙකටම වගකීම් දෙකක් ඉෂ්ට වෙනවා. තමන්ගේ දරුවා වෙනුවෙන් උපරිම දේ ඉෂ්ට කිරීම පළවෙනි දේ වෙන්නේ. ඒ සඳහා මම අර කිව්ව කාරණා පහ රෝග විනිශ්චය, තක්සේරුව, සැලසුම, පුහුණුව සහ චිකිත්සාව වැදගත් වෙනවා. අනිත් අයට අවශ්‍ය වෙන්නේ අරගොල්ලන්ට උදව් කරන්න. ඒක නිකන් කීයක් හරි මුදලක් දිගු කරලා නෙමෙයි. එහෙම නෙමෙයි අපි කියන්නේ. අපි සමාජ ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කරමු මේ මිනිස්සු වෙනුවෙන්. ඒ හරහා අපිට මේ සමාජයේ මේ දරුවන් වලින් වඩා හොඳ දෙයක් නැත්නම් ඒ දරුවන්ට වඩා හොඳ සමාජයක් නිර්මාණය කරන්න අපිට පුළුවන් වේවි. අපිට පුළුවන් අපි කරමු සහ ඒ දරුවන්ව ආරක්ෂා කරමු කියන කාරණේ මතක් කරන ගමන් ඔබට අවශ්‍ය කරන තවත් තොරතුරු දැන කියා ගන්න තියෙනවා නම් ඒ වගේ මෙවැනි දරුවන් ඉන්න උදවියට කතා කරලා උපදෙස් ලබා ගන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. වෛද්‍යතුමන් මොන ගැහෙන්න පුළුවන්කමක් තියෙනවා. මම දුරකථන අංකය සඳහන් කරන්නම් 071 68 12 524 071 68 12 524 කියන දුරකථන අංකය ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාම කතා කරන්න තොරතුරු දැනගන්න මේ සියල්ලක්ම පුළුවන්කමක් තියෙනවා කියන කාරණේ මතක් කරන්නට ඕනේ. පුංචි කාරණාවක් දැනගන්නට ඕනේ අවසන් වශයෙන් ඔබතුමන්ගෙන් දැන් හුඟක් වෙලාවට දැන් ඔබ ළඟට එන උදවිය ඉන්නවනේ. ඒ නිසා දැන් කෙරෙක් හිතන්න පුළුවන්කමක් තියෙනවා. කොහොමද මුණ ගැහෙන්නේ? කොහොමද දරුවවත් අරගෙන එන්න ඕනේද? එහෙම නැත්නම් දරුවා කලින් එන්නේ නැතිව අම්මට තාත්තට කතා කරන්න පුළුවන් උපදෙසක් ලබා ගන්න කොහොමද? මේකේ තියෙන ක්‍රියාදාමය මොකක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අවසන් වශයෙන් අපි මේ පිළිබඳව ඔව් දැන් මෙහිමයි. ඇත්තටම මා මෙහිදී අදහස් කරන්නේ මා හමුවට පැමිණෙන්න කියන එක නොවේ. මම හිතන්නේ වෛද්‍ය සමස්ත ඒ සඳහා කළ යුතු දේ මා කියන්නම්. ඔබ ආසන්නයේම තියෙන රජයේ රෝහලේ මනෝවෛද්‍ය සායනයට දරුවාව රැගෙන යන්න. ඔබට පුළුවන් එහිදී විශාල උපදෙස් ප්‍රමාණයක් ලබා ගන්න. අර මා කිව්ව රෝග විනිශ්චය ලබා ගන්නට පුළුවන්. ඊට පස්සේ පුළුවන් ඒ ආයතනයේ නැත්නම් රජයේ රෝහල විසින් ඔබ යොමු කරනු ලබාවේ සඳහා සුදුසු දෙයට. සමහර විට උපදෙස් ලබා ගන්න පෞද්ගලික අංශයෙන් අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් රජයේ ළඟම තියෙන රජයේ රෝහලේ මනෝවෛද්‍ය ළමා මනෝවෛද්‍ය සායනයට මේ දරුවාව රැගෙන යන්න. එතනදී ඔබට රෝග විනිශ්චයක් ලබා ගන්නට පුළුවන්. ඒ තුලින් දරුවාව පෝෂණය කළ දරුවට හොඳ අනාගතයක් සකසන්න පුළුවන්කමක් තියෙනවා කියන කාර්යය මතක් කරගන්න ඕනේ. අද මේ පිළිබඳව අපිත් සමග කතා බහ කරන්නට දරුවන් පිළිබඳව කතා කරන්නට සමදු වුණේ වෛද්‍ය සුදත් දම්සිංහ වෛද්‍යතුමනි. බොහොමත්ම ස්තුතියි මේ පැමිණීමට. අයබෝවන්. ආදරණීය ජීවිතයත් එක්ක බොහොම ආදරෙන් අපිත් එක්ක එකතුලා ඉන්න කියලා ආරාධනා කරනවා. බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. තවත් පැය කිහිපයක් ඔබත් එක්ක රැඳලා ඉන්න තියෙනවා. ඒ නිසා කෙටි විරාමයක් අරගෙන නැවත මුණ ගැහෙන්න මේ ආදරණීය ජීවිතය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.